ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද කතා කරන්න යන්නේ 10 වන පාඩම් ඒකකයට අදාළ අවසන් පාඩම් පරිච්ඡේදය. 10 වන පාඩම් ඒකකය වන ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාර සාර්ථකත්වයට ලබා දෙන දායකත්වය කියන ඒකකයට අවසන් පාඩම් පරිච්ඡේදය. ඒ තමයි ප්‍රවාහන හා සැපයුම් සේවා පිළිබඳව අධ්‍යයනය. ප්‍රවාහන හා සැපයුම් සේවා පිළිබඳව අධ්‍යයනය. ඇත්තට මේ ලොජිස්ටික්ස් කියන ටර්ම් එකෙන් අර්ථවත් වන සංකල්පය තමයි ප්‍රවාහන හා සැපයුම් සේවා. ලොජිස්ටික් කිව්වම ප්‍රවාහනයත් අයිති සැපයුම් සේවාත් අයිති. ප්‍රවාහනයයි සප්ලයි කිරීමයි දෙකම. ප්‍රවාහනයයි සැපයුම් කිරීමයි දෙකේම එකතුව තමයි ලොජිස්ටික්ස් කියන ඉංග්‍රීසි වචනේ තේරුම. ප්‍රවාහන හා සැපයුම් සේවා. දැන් මං ඉස්සෙල්ලා පරිච්ඡේදයකට මට මතක වලට කිව්වා වගේ දැන් කලින් සිලබස් එකේ තිබුණේ ප්‍රවාහනය කියන පාඩම විතරයිනේ. දැන් ඇත්තටම ලොජිස්ටික්ස් කොටස දැම්මේ 2019 සංශෝධනයෙන් පස්සේනේ, විශේෂ සංශෝධනයෙන් පස්සේනේ. ඇත්තටම මම කැමති මේ ලොජිස්ටික් කියන කොටස තව මේ තියෙන අවුරුද්දක ඉරු ගණන් දේවල්. එච්චර නැතත් අඩු ගානේ තව විවරණාත්මක ලෙස කොටසක් දානවනම් මොකද හේතුව අද ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිග්‍රීස් ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙනවා. තේරෙනවද? ලොජිස්ටික් කියන්නේ විශාල ඒ කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ලොජිස්ටික් මැනේජ්මන්ට් කරලා දැවැන්ත සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වශයෙන් මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්ක මම කතා කරන ඒගොල්ලෝ ලොකු කාර්යභාරයක් කරනවා. දැන් නිකන් හිතන්න අපේ රටේ කොළඹ ජාතික රෝහල හිතන්න. අපි ජෙනරල් හොස්පිටල් කියන්නේ මහා ස්පිරිතාලය කියලා කියන්නේ. ඒ ස්පිරිතාලයට අවශ්‍ය සැපයුම් මොනවද? ආහාර ද්‍රව්‍ය විවිධ ආහාර එළවලු ඕනේ. පළතුරු ඕනේ. ඒ වගේ ඖෂධ වර්ග ඕනේ. විවිධ මේ මොනවද මේ බීම වර්ග අවශ්‍ය වෙනවා. තේරුණාද? ඒ වගේ විවිධ රෙදිපිලි අවශ්‍ය වෙනවා. ලිපි ද්‍රව්‍ය විශාල තොගයක් අවශ්‍ය වෙනවා. තේරුණාද? ඉන්ජෙක්ෂන් වර්ග කියයිනේ. මේ හිතන කොළඹ ජාතික රෝහලේ දහස් ගාණක් වූ රෝගීන්ට නේ දහස් ගාණක් වූ රෝගීන්ට දසදහස් ගාණක් වූ සේවකයින්ට නිල වශයෙන් අවශ්‍ය වෙන විවිධ ද්‍රව්‍ය සපයන්න බාර දුන්නොත් ඔබට සපයන්න පුළුවන්ද? ඔබට සල්ලි ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඔබේ තාත්තලා අපි හිතමු බිලියන ගණන් වුණා සල්ලි වියදම් කරන සල්ලි තියෙනවා. ඔබට කියන කොළඹ ජාතික රෝහලට අවශ්‍ය සැපයුම් අඛණ්ඩව අවුරුදු 2ක් සපයලා දෙන්න බාර ගන්න කියලා. පුළුවන් ද බාර ගන්න? හිතන්නවත් බෑනේ. නමුත් ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්නේ බාර ගන්නවා. ඒක ලොකු ක්‍රියාවලියක් දරුවනේ. ලොකු ක්‍රියාවලියක්. හිතන්න ගුවන් තොටුපළක්, එයාපෝට් එකක්. ගුවන් තොටුපළකට කොච්චර දේවල් අවශ්‍යද? ආහාර පාන, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, ඒ වගේම මහජන ආරක්ෂාවට වැදගත් වෙන දේවල්, ලිපි ද්‍රව්‍ය, තේරෙනවද? විවිධ දේවල්නේ. ඒ වගේම අපි දුමු ඒ එයාපෝට් එකක මොනවද ප්‍රදර්ශනාත්මක කටයුතු වලට අවශ්‍ය දේවල්. ඒ වගේම එයාපෝට් එකේ ගෙවතු අලංකරණයට අවශ්‍ය දේවල්, පොහොර වල ඉඳන්, බීජ වල ඉඳන්, පැලෑටි වල ඉඳන් මොන තරම් දේවල් තියෙනවද? ඒ වගේ දැවැන්ත ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ දේවල් සපේන සැපයුම් ක්‍රියාවලියක් තමයි මේ ලොජිස්ටික් කියන කොටසෙන් අයිති වෙන්නේ. ප්‍රවාහනය සම්බන්ධයි. මොකද ප්‍රවාහන මාධ්‍යයන් නැත්නම් ඒවා වෙලාවට කලට වෙලාවට මිලදී අරගෙන එක්කෝ නිපදවල එක්කෝ මිලදී සැපයුම් කරවන්ගේ මිලදී අරගෙන සපයන විදිහකට ප්‍රවාහනයත් අවශ්‍යයි. නමුත් ප්‍රවාහනයට වඩා මෙතන බරසාර වෙන්නේ ප්‍රවාහනයට වඩා බරසාර වෙන්නේ මොකද්ද? සැපයුම් සේවා කියන එක. සැපයුම් සේවා කියන එක අවශ්‍ය දේවල් සපයන එක. ඒ නිසා දැන් තවමත් සමහර අය මම දන්නවා මේ උසස් පෙළ විශේෂයෙන්ම ව්‍යාපාරාධනය කරන අයගෙන් 60ක් විතරම මේ ලොජිස්ටික් කියන වචනේ අර්ථය හරියටම ඔළුවේ නැහැ. නිකම් ප්‍රවාහනයට දාලා තමයි තියෙන්නේ. ප්‍රවාහනයට එහා ගියපු සංකල්පයක්. ප්‍රවාහනයට එහා ගියපු ඔබට ගියපු සංකල්පයක් තමයි ලොජිස්ටික් කියන්නේ. තේරුණාද? දැන් පුදු ලංකාවේ ශ්‍රී ලංකන් එයා සමාගමට අවශ්‍ය සැපයුම් කරන මොනතරම් දේවල් සපයන්න ඕනද? විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයා සමාගම විසින් ක්‍රියාත්මක කරන ගුවන් සේවාවල ගුවන් යානා ලංකාවට පැමිණෙන විට ඔබ දන්නවා
වෙනම ටීම් එකක් ඉන්නවා. එක 20ක් විතරනේ 20ක් 25ක් විතර ඒ ගුවන් අපි ගුවන් යානේ මෙහි ඇවිල්ලා පැය 3යි. පැය 3කින් ආයි ගුවන් ගමනක් ආරම්භ කරනවා. ওই පැය 3 තුල මුළු ගුවන් යානෙම ක්ලීන් කරනවා. ඔබ දන්නවනේ දැන් අපේ ගුවන් යානා තුල විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ ජාතීන්ට අයත් පුද්ගලයෝ ගුවන් මගින් ගමන් කරනවා. සමහර ගුවන් මගීන්ට අර මැනස් කියන එක ටිකක් අඩුයිනේ. එක දේවල් අපි පොඩි කියන්නේ මේ ෂෝටිස් වගේ දේවල් කනවා. කනකොට ඒවා ඉහිරෙනවා. සමහරට ඒවා අර පේපර් සීට් එකව බිම දානවා. එහෙමනේ. ඒ ගුවන් යානය එනකොට අපවිත්‍රලා තියෙන්නේ. අර පැය තුනේදී ක්ලියර් කරන්න බැනවත. ඊට පස්සේ ටීම් එකක් වහිනවා. වැකුම් ක්ලීනර්ස්ට අවශ්‍ය උපකරණ අරගෙන ඔක්කොම ක්ලීන් කරලා වැකුම් කරලා අර ගුවන් යානේ සීතලට පෙරවන්න එහෙම විදිහට ඒ පෙරදි අයින් කරලා අලුත් ඒවා ගෙනත් දාලා මොනතරම් සර්විස් එකක් දෙනවද? හිතන්න ඒ වගේ ආහාර පාන. අනිවාර්යයෙන්ම ගුවන් මගීන්ට ආහාර පාන සපයන්න උණුවේ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනය කිරීම. මේවා ෂණිකව දෙන්න ඕනේ. ඉතින් මේවා බොහොම සැලසුම් සහගතව තේරෙනවා. සැලසුම් සහගතව අඛණ්ඩ සැපෙවුම් කරන හොයාගෙන ඒගොල්ලොත් එක මුලින්ම සැපෙවුම් දාමයක් හදාගෙන සප්ලයි චේන් එකක්. සැපෙවුම් දාමයක් කියන දරුණු දැන් අපි හිතමු ශ්‍රී ලංකන් යා සමාගමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තියෙනවනේ අඛණ්ඩව තියෙන්න එපේ. එතකොට ශ්‍රී ලංකන් යා සමාගමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන සැපෙවුම් කරු මුලින්ම හඳුනා ගන්නවා. ටෙන්ඩර් නෝටිස් මගින් ටෙන්ඩර් දැන්වීම මගින් නැත්නම් ටෙන්ඩර් කෝල් කරලා හොයාගන්නවා. ඒගොල්ලන්ගේ සාම්පල් පරීක්ෂා කරලා බලනවා. ඇත්තටම ඒ ආහාර පාන සාම්පල් කියන්නේ කෙලිම කනවා. කාලා බලන්න එපේ. කාලා බලනවා. කාලා බලනවා ඒ අපි සෑන්ඩ්විචස් වෙන්න පුළුවන් වෙනත් ෆ්‍රයිඩ් රයිස් වෙන්න පුළුවන් ගුවන් යානවල දෙන තියෙනවනේ කෙටි කෑම වර්ග. ඒ කෑම ඒගොල්ලන්ගේ හොඳද ගුණාත්මකද නැත්නම් සමහරට අමුද්‍රව්‍ය අරගෙන ශ්‍රී ලංකන් එයා කේටරින් සර්විස් එක හදලා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඒ අවශ්‍ය දේවල් හඳුනගන්න එකම ලොකු ප්‍රශ්නයක්. ඒකම ඒ අවශ්‍ය දේවල් අපිට සපය ගන්න පුළුවන් සැපෙවුම් කරුවෝ නිවැරදි සැපෙවුම් කරුවෝ හඳුනගන්න එක තවත් ප්‍රශ්නයක්. හඳුනගෙන අපිත් ඒගොල්ලොත් එක්ක සප්ලයි චේන් එකක් හදන්න ඕනේ. සප්ලයි චේන් එක සැපෙවුම් දාමයක්. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයන බවට ගිවිසුමකට ලැබෙන්න ඕනේ. ගිවිසුම ප්‍රකාරව ඒගොල්ලෝ සපයන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. සමහර විට දැන් ප්‍රධාන සැපෙවුම් කරුවගේ ව්‍යාපාර ස්ථානයේ හදිසි ගින්නක් මගින් විනාශ වෙන්න පුළුවන්. ඒවත් හිතන්න ඕනේ මේ ලොජිස්ටික් වල. මේ පුළුල් විෂයක්. හදිසි ගින්නක් මගින් විනාශ වෙන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකන් එයා සමාගමේ ගුවන් යානා මගින් ගමන් කරන ගුවන් මගින්ට කීත හැකිද ආහාර පාන සපයන සැපෙවුම් කරුවගේ ව්‍යාපාර පරිශ්‍රයම ගිනිගත්තා අද කැම නැහැ කියලා බෑ. එහෙනම් එහෙම වුණොත් එහෙනම් ස්ටෑන්ඩ් බයි සප්ලයර්ස්ලා ඒගොල්ලොත් එක්ක ස්ටෑන්ඩ් බයි මේ සප්ලයි චේන් එග්‍රීමන්ට් එකක් ගහගෙන තියෙනවා. හරිම පුළුල්වම මේක හරිම පුළුල්. ඒ කියන්නේ කිසිම හේතුවක් නිසා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්න ඕන වෙලාවට සපයා ගන්න බැරි වෙන්න බෑ. අනිවාර්යයෙන්ම සපයා ගන්න පුළුවන් වෙන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් දියත් කිරීම, එහෙම වැඩපිළිවෙලක් සැලසුම් කරලා ක්‍රියාත්මක කිරීම තමයි මේ ලොජිස්ටික් වලින් කරන්නේ. ඇත්තටම මේ කළමනාකරණය. මේ ලොජිස්ටික් කියන්නේ කලට මනාවට වැඩ කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය තත්ත්වයෙන්, ඒ කියන්නේ අවශ්‍ය ගුණත්වයෙන්, අවශ්‍ය ප්‍රමාණයෙන් තේරෙනවද? අවශ්‍ය වේලාවටම අවශ්‍ය ස්ථාන කරා සපයා ගැනීමට සහෝ සපයා දීමට ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමක් තමයි මේ ලොජිස්ටික් කියන විෂයෙන් කරන්නේ. ඒ නිසා මේක පුළුල් විෂයක්. තේරුණාද? දැන් ඔබ සමහරට පුදුම වෙනවා. කොළඹ ජාතික රෝහල වගේ රෝහලක ගිහිල්ලා ඒකේ මුළුතැන්ගේ පරීක්ෂා කරලා බැලුවොත් ඒ මුළුතැන්ගේ විශාල පිරිසට කෑම වෙනවනේ. ඒකට ඒ මුළුතැන්ගේ වලන් කොච්චර ආහාර ගබඩා සහල්ද මාළු බිත්තර විශාල තොග වශයෙන් රැස් කර දී. ඔබට හිතේ කොහොමද මේව සපය ගන්නෙ? මේව හදිස්සිය එක දවසක් හරි නැතුනොත් මේ රෝගීන්ට බඩගින්න ඉන්න වෙනවද? කවුද මේව කරන්නේ? ලොජිස්ටික් මැනේජ්මන්ට් තනිකර ලොජිස්ටික් මැනේජ්මන්ට්. ඒ නිසා මේක වැදගත්ම පාඩමක්. ඔබේ ජීවිතවලටත් වැදගත්. දැන් මේ පාඩම කරාට පස්සේ ඔබට ඔබේ ගෘහයන් තුල සමහරට කියනොත් අද සීනි නැහැ. අද තේ හැදුවේ නැහැ සීනි නැහැ. තේකොළ නැහැ නිසා තේකොළ ගෙනවොත් මම තේ හදන්නම්. අම්මලා බෝලට කියනවනේ. තේරුණාද? මට කරන්න දෙයක් නැහැ. තාත්තට කිරි පිටි ගේන්නකෝ ගෙනාවේ නැහැ. ඒ කියන්නේ මිසල් නේතුව නෙවෙයි. ගෙනාවේ තාත්තට අමතක කළා. ලෙසද්ද කිරි නැහැ. තේ බොමු. තේරුණාද? එහෙම යනවනේ සංවාද. එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ලොජිස්ටික් මැනේජ්මන්ට් ගෙවල් පොත් ක්‍රියාත්මක වෙනවා.
බෆර් ස්ටොක් ආරක්ෂණ තොග තියාගෙන ඒ වැඩේ හරියට මැනේජ් කරගන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම විභාගයට වැදගත්. ඒ වගේම තමන්ගේ පෞද්ගලික ජීවන කටයුතු විධිමත්ව පවත්වා ගැනීම වැදගත්. ඒ වගේම තමන් කවදා හරි කෙදිනක හෝ ව්‍යාපාර ලෝකයට නව ව්‍යාපාරිකයෙක් වශයෙන් පාතබනකොට මෙන්න මේ ලොජිස්ටික් මැනේජ්මන්ට් පැත්තෙන් සැපයුම් හා ප්‍රවාහන සේවා පැත්තෙන් විශාල ආදායම් ලබන දැවැන්ත ව්‍යාපාරිකයෙක් වීමට හොඳ පදනමක් හොඳ ව්‍යායාමයක් වෙන පාඩමක් කියන එක මතක කරන්න එපා. පැහැදිලිනේ? අපි මුලින්ම බලමු ප්‍රවාහන සැපයුම් සේවා කියන එක අර්ථකථනය කරන්න. ලොජිස්ටික්ස් ප්‍රවාහන සැපයුම් සේවා යනු පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම තහවුරු කිරීමේ අරමුණින් භාණ්ඩ සේවා හා අදාළ තොරතුරු එක්කෝ භාණ්ඩ එක්කෝ සේවා එක්කෝ තොරතුරු ඒ තොරතුරු සැපීමත් මේකට අයිති. තේර භාණ්ඩ විතරක් නෙවෙයි සේවා විතරනේ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම. ඒවායේ ආරම්භක අවස්ථාවේ point of origin ආරම්භක අවස්ථාවේ සිට පරිභෝජන අවස්ථාව point of consumption දක්වා කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියකි. සැලසුම් කිරීමේ එකක් සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් කියලා තමයි කියන්නේ. එහෙනම් ප්‍රවාහන සැපයුම් සේවා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා තමයි මේකෙන් ඉෂ්ට වෙන්නේ. මිසක් මේ උඩ ඉන්න දෙවිවරුන්ගේ අවශ්‍යතා නෙවෙයිනේ. තේරුණාද? වනාන්තරයේ ඉන්න සත්ව ජීවීන්ගේ අවශ්‍යතා නෙවෙයිනේ. පාරිභෝගික පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම තහවුරු කිරීමේ අරමුණෙන් භාණ්ඩ සේවා හා අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යාම ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පරිභෝජන අවස්ථාව දක්වා කාර්යක්ෂම හා සඵලදායීව සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය. මේ කෙටියෙන් කියන්නේ පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා සපුරාලන්න නම් ඒගොල්ලන්ගේ වුවමනා ඉෂ්ට කරන්න පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ සේවා ඒගොල්ලන්ගේ අතර පත් කරන්න ඕනේ. අවශ්‍ය වේලාවට පත් කරන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයෙන් පත් කරන්න ඕනේ. අවශ්‍ය ගුණත්වයෙන් ඒගොල්ලන්ගේ අතට ලබා දෙන්නට ඕනේ. තේරුණාද? අන්න එසේ ලබා දීම ඒක ඒ කියන්නේ භාණ්ඩ සේවා අදාළ තොරතුරු එක්ක ඉදිරියට හා පසුපසට ගලා යන පරිදි සපයන්න වෙනවා. ඉදිරියට හා පසුපසට දෙපැත්තටම. තේරුණාද? දැන් අපි හිතමු පළමුව භාණ්ඩ සැපයුම් කරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ සපය ගන්න එපේ. තේරුණාද? ඒක තමයි ඉදිරියට කියන්නේ. පසුපසට කියන්නේ ඒව සපයගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් පාරිභෝගිකයට මිලදී ගන්න පුළුවන් වුණ විදිහට බෙදා හරින්න ඕනේ. අපි ඒගොල්ලෝ අතරපත් කරන ඒගොල්ලන්ගේ ගෙන්ගෙට ගිහිල්ලා ඒගොල්ලන් අතර පූජා කරන්නේ නැහැනේ. ඒගොල්ලන්ට ගන්න පුළුවන් වුණ විදිහට වෙළඳ පොළට ගෙනියන්න ඕනේ. ඒක තමයි ඉදිරියට හා පසුපසට කියන්නේ. ඔය අවස්ථා සියල්ලම අයිති වෙනවා ලොජිස්ටික්ට. කොහොමද කෙටියෙන්ම කිව්වොත් පුද්ගල අවශ්‍යතා සහ වුවමනා වුන් අපේක්ෂා කරන ආකාරයෙන් තෘප්තිමත් කර ගැනීමට හැකිවන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සැලසුම් කිරීමේ සිට නිපදවා පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා ක්‍රමානුකූලව විද්‍යාත්මකව ප්‍රවාහන සේවාවන් සම්බන්ධ කරගෙන පාරිභෝගික අතර ගෙන යාමට ක්‍රියා කරමින් ඔවුන්ගේ අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට දියත් කරන සැලසුම් සහගත විධිමත් ක්‍රියාවලියක් තමයි ප්‍රවාහන සැපයුම් සේවා කියන්නේ. දැන් මට ප්‍රවාහන මාධ්‍යයක් තිබුණට ඔබට අවශ්‍ය භාණ්ඩ මට ෂණිකව දෙන්න බෑනේ. මම ප්‍රවාහන මාධ්‍යයක් තියාගෙන මට අවශ්‍ය භාණ්ඩ ඔබට දෙනවා. ඒක වැඩක් නෑ. මම දෙන්න ඔබට අවශ්‍ය භාණ්ඩ. ඔබට අවශ්‍ය උදේට මම දෙනවා දවල්ට ඒක හරියන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙලාවට දෙන්න ඕන. ඔබ ඉල්ලන බ්‍රෑන්ඩ් එක මන් ළඟ නැහැ. මම වෙන බ්‍රෑන්ඩ් එකක් දෙනවා. ඒක හරියන්නේ නැහැ. ඔබ ඉල්ලන බ්‍රෑන්ඩ් එකම දෙන්න ඕනේ. ඔබ ඉල්ලන ප්‍රමාණය මම දෙන්නත් ඕන. අනික අකණ්ඩව දෙන්නත් ඕන. හදිසි ඇනවුමක් කරනවා අපිට අමුත්තු පිරිසක් අපිට තව මේකෙන් අපි මේ අද ඇනවුම් කළා වගේ තව ප්‍රමාණයක් අපිට වැඩි කරලා දෙන්න. අපි ඒක ඉෂ්ට කරන්න ඕන. ලොජිස්ටික් කියන්නේ ඕක. ඒ කියන්නේ මේ සැපයුම් ප්‍රවාහන හා සැපයුම් සේවාවල නියුක්ත ව්‍යාපාරිකයා හරිම ක්‍රියාශීලී හරිම කාර්යශූර කෙනෙක් වෙන්න ඕනවා. ප්‍රවාහන හා සැපයුම් සේවා සැලසුම් කරලා ක්‍රියාත්මක කරන කෙනා බොහෝ වෙලාවට ව්‍යාපාර ලෝකේ ඉන්න ක්‍රියාශීලීම ව්‍යාපාරිකයන් තුන්දෙනාගෙන් පළවෙනි කෙනා තමයි කියන්නේ.
මෙයා තරම්ම මෙයාගේ ක්‍රියාශීලීත්වය තමයි ව්‍යාපාරිකයන්ගේ බොහෝ සාර්ථකත්වයන්ට බලපාන. මෙයා ක්‍රියාශීලී නොවේ නම් මෙයාගේ කටයුතු අක්‍රියාකාරයෙන් කෙරුණොත් අලසාකාරයෙන් කෙරුණොත් අකණ්ඩව කෙරුණ නැත්තම් ව්‍යාපාර අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ආයතනයක මෙහෙයුම් කටයුතු සුමටව ගලා යාම සඳහා සැලසුම් කරන ලද ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. සැලසුම් කරන ලද වෙල් ප්ලෑන් එකක්. එවැනි ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලි දෙකක් ඇත. දැන් විශේෂම ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු කම්හලක නම් නිෂ්පාදන ක්‍රියාවලිය, වෙළඳ ආයතනයක නම් භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලිය, භාණ්ඩ බෙදාහරණ ආයතනයක නම් බෙදාහැරීමේ ක්‍රියාවලිය, තොරතුරු සපයන ආයතනයක නම් තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ අන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ස්මූත්ලි. ඒ කියන්නේ නතර වීම තියෙන්න බෑ. සුමටව ගලා යාම සඳහා සැලසුම් කරන ලද ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය. හොඳින් සැලසුම් කරපු ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් අත්‍යවශ්‍ය වෙනවා. මේ කියන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති යක මූලික ක්‍රියාවලි දෙකක් තියෙනවා. අතිශය වැදගත් මූලික ක්‍රියාවලි දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියන එක. ඉන්බවුන්ඩ් ලොජිස්ටික් සහ අවුට්බවුන්ඩ් ලොජිස්ටික්. අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනයන් වලට තමයි ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ. අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනය. කියන්නේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට විවිධ අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් හඳුනගෙන ඒගොල්ලොත් එක්ක වෙළඳ සාකච්ඡා පවත්වලා ඒගොල්ලොත් එක්ක වෙළඳ ගිවිසුම් ඇති කරගෙන ඒගොල්ලන්ගෙන් අපි ඉල්ලන ද්‍රව්‍ය මිලදී ගන්නවා. මිලදී අරගෙන නිෂ්පාදන අවස්ථාව නිෂ්පාදන ආයතනයේ කර්මාන්තශාලාවේ නිපදවන අවස්ථාව දක්වා ඒ භාණ්ඩ අපි මෙහෙට ගේන්න අපි වැඩ කටයුතු හදන්න ඕන. ඒ කියන්නේ සැපයුම්කරුවන්ගේ අතේ තියෙන භාණ්ඩ අපේ කම්හලේ නිෂ්පාදන අවස්ථාව දක්වා චලනය කරගන්න. ගෙන එන්න අපි ක්‍රියාකාරකම් සැලසුම් කරලා දියත් කරන්න ඕනේ. ඒක තමයි මේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ ඒකයි. අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනය. ඒක ඉන්බවුන්ඩ් ලොජිස්ටික් වලට බොහොම කෙටියෙන් අපිට විග්‍රහ කරන්න බෑ. ඒක බොහොම මේ වගේ දීර්ඝ වෙන්න තමයි කියන්නේ. තේරුණාද? අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනය තමයි ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ. ඔක තමයි මුලින් වෙන්නේ. දෙක තමයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික්. නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන වූ අවස්ථාවේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන වූ අවස්ථාවේ සිට ඒ කියන්නේ භාණ්ඩ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කරා. නිෂ්පාදිත හෝ අදාළ තොරතුරු අවසාන පාරිභෝගිකයාත් එක්ක සැපීම දක්වා වූ චලනයන් තමයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ සැපයුම්කරුවන්ගේ අමුද්‍රව්‍ය අරගෙන නිෂ්පාදන අවස්ථාව දක්වා චලනය කරන්න අදාළ සැපයුම් මහා ප්‍රවාහන සේවා ක්‍රියාවලිය. ඒක තමයි ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කිව්වේ. දැන් කියන්නේ අමුද්‍රව්‍ය ගෙනාවන්නේ දැන් සපය ගත්තනේ. ඒ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කරලා. තේරුණාද? නිමි භාණ්ඩ බවට පත් කරලා නිෂ්පාදනයෙන් පස්සේ ඒ නිෂ්පාදිත හා අදාළ තොරතුරු අවසන් පාරිභෝගිකයා වෙත සැපීම දක්වා වූ චලනය. අවස්ථා දෙකයි. හරිනේ. එහෙනම් මුල් අවස්ථාව සැපයුම්කරුවන්ගේ නිෂ්පාදකයා වෙත අමුද්‍රව්‍ය ගේනවා. ඒක තමයි ඉන්බවුන්ඩ් කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය තුලට ගේනවා ඉන්බවුන්ඩ්. හරිනේ. ඒකම දෙවන අවස්ථාව නිපද වූ භාණ්ඩ අවසන් පාරිභෝගිකයා අතට පත් කරන්න සපයන බෙදා හරිනවා. එහෙනම් ව්‍යාපාරයෙන් එළියට යනවා. ඒක තමයි අවුට්බවුන්ඩ් කියන්නේ. අවුට්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ ඒකයි. පැහැදිලිනේ? මේ රූපෙන් පෙන්වුම් කරන්නේ තෝක තමයි. මේ මුල් එකේ තියෙන්නේ හරි ඉන්බවුන්ඩ් කියලා ගහලා තියෙනවනේ. මේ පළවෙනි එක ඉන්බවුන්ඩ්. වෙන්ඩ කියන්නේ සාමාන්‍යයෙන් විකුණුම් කරු නැත්නම් සැපයුම් කරු. වෙන්ඩ කියන්නේ එක්ක විකුණුම් කරු සැපයුම් කරු. එයාගෙන් මැනුෆැක්චරර් නිෂ්පාදකයා මිලදී ගන්නවා. අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු යෙදවු. තේරුණාද? එහෙනම් එතනට අදාළ වෙන්නේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික්. එහෙනම් අපි මෙතන සමහර නිෂ්පාදකයා සැපයුම් කරු සමග සාකච්ඡා කරලා විලඳ විමසීම් කරලා තොරතුරු විමසලා ගිවිසුම් ඇති කරගෙන අවශ්‍ය දේවල් අකණ්ඩව සපය ගන්න ක්‍රියා කරනවා. හරිනේ? නිෂ්පාදනයේ ආයතනය දක්වා. ඒක තමයි මේ තියෙන මෙන්න මේ
විකුණුම් කරු හේවා සැපයුම් කරුගේ නිෂ්පාදකයා දක්වා එන කොටස තමයි ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ. එහෙනම් අනිත් පැත්ත තමයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික්. ඒ කියන්නේ නිෂ්පාදනය කළාට පස්සේ අවසන් පාරිභෝගිකයා අතරපත් කරන්න තොග වෙළෙන්දු, සිල්ලර වෙළෙන්දු, නියෝජිතෝ ආදී අතරමැදියන් රසක් සම්බන්ධ කරගන්න. අතරමැදියන් සම්බන්ධ කරගෙන මේගොල්ලොත් එක්ක ගිවිසුම් ගහලා මේගොල්ලෝ දායක කරගෙන තමයි පාරිභෝගික අතර ගෙනියන්න වෙන්නේ. ඒක තමයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික් කියන්නේ. ව්‍යාපාරයෙන් පිටතට ගෙන යාම, වෙළඳපොළට ගෙන යාම. ඉස්සෙල්ලකුයි ව්‍යාපාරේ තුලට ගෙනනවා යෙදවුම් අමුද්‍රව්‍ය. නිමි භාණ්ඩ කර්මාන්ත ශාලාවෙන් නැත්නම් නිෂ්පාදන ආයතනයෙන් වෙළඳපොළ වෙත ගෙනියනවා. ඒක තමයි අවුට්බවුන්ඩ් කියන්නේ. මේවත් හරි සංකීර්ණ. මේ අපි දැන් මේ කියන තරම් ලේසි නෑ. කියන තරම් මේවා ඉක්මනින් කෙරෙන්නේ පුළුල්, ඉතා පුළුල් කාර්යභාරය. දීර්ඝ කාලිනව සැලසුම් කරලා කරන කාර්යභාරය. දැන් උදාහරණයක් වශයෙන් තොග වෙළෙන්දා නිෂ්පාදකයාගෙන් තොග අරගෙන තොග වෙළෙන්ද තමන්ගේ ගබඩා කරලා හරිද වර්ග කරලා සමහරට එයාට ඕන විදිහට ඇසුරුම් වෙනස් කරලා ඒවට ද්‍රව්‍ය කලවම් කරලා එක භාණ්ඩයේ භාණ්ඩ දෙකක් බවට පත් කරලා එහෙම එවුවොත් මොකද වෙන්නේ? අන්න වෙළඳ පොළට යන්නේ බාල භාණ්ඩයක්. ඉලක්ක පාරිභෝගික වුමනා තෘප්තිමත් කරන්න බැරි වෙනවා. ඒගොල්ලන්ගෙන් චෝදනා එනවා. ඒගොල්ලෝ මේ භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා. මොකද වෙන්නේ? අදාළ ව්‍යාපාරෙ බිඳ වැටෙනවා. එහෙම නොවන්නට තොග වෙළඳුන්ට පවා කොන්දේසි දානවා. මේකයි වෙන්න ඕනේ. මේ භාණ්ඩ මෙච්චර තොග අපෙන් සතිපතා ගන්න ඕනේ. උපරිම සති දෙකයි ඔබේ ගබඩාව රැඳෙන්න පුළුවන්. තුන්වන සතියේදී මේක වෙළඳපොළට බෙදහැරලා තියෙන්න ඕනම කොන්දේසි දානවා. භාණ්ඩේ ගුණත්වයට කිසිම හානියක් කරන්න බෑ. ඇසුරුමට හානියක් කරන්න බෑ. අපේ සන්නම් නාමෙන් පිට සන්නම් නාම පාවිච්චි කරන්න බෑ. කොන්දේසි දානවා. සිල්ලර වෙලෙන්ද තමන්ගේ වපසරිට ග්‍රහණය කරගන්න ඕ වගේ කොන්දේසිගත කිවිසුම් මගින්. එහෙම කළා තමයි නිෂ්පාදකයාගේ නිමවුම් ඒ නිපද වූ තත්ත්වෙන්ම පාරිභෝගික අතරපත් කරලා එයාව තෘප්තිමත් කරන්න කටයුතු කරන්න. එහෙනම් නිෂ්පාදකයාගේ නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගන්න සම්බන්ධ වන ප්‍රවාහන හා සැපයුම් සේවාව මොකද්ද? ඉන්බවුන්ඩ් ලොජිස්ටික් ක්‍රමය. ඒකෙන් තමයි ද්‍රව්‍ය එන්නේ. නිෂ්පාදකයා නිපද වූ නිමවුම් පාරිභෝගිකයා වෙත යවලා වෙළඳපොළ අවශ්‍යතා ඉෂ්ට කරන්න සහාය වෙන්නේ කවුද? අවුට්බවුන්ඩ් ලොජිස්ටික් ක්‍රමය. පැහැදිලිව වගේ මූලික ක්‍රම දෙකක් තියෙනවා. අපි ඊළඟට බලමු ප්‍රධාන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති කීපයක් කතා කරන්න තියෙනවා. ප්‍රධාන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. හතරක් තියෙන මූලික වශයෙන්. පළවෙනි එක තමයි සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. බැලන්ස් ලොජිස්ටික් සිස්ටම් කියලා උඩ කියන්නේ. බැලන්ස් සමබර, සමතුලිත. මේ කියන්නේ නිෂ්පාදනයේ සඳහා අවශ්‍ය විවිධ යෙදවුම් නිෂ්පාදන ආයතනයේ තෙක් ප්‍රවාහනය හා නිපදවීමෙන් පසු පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා ප්‍රවාහය සමාන පද්ධතිය තමයි මින් අදහස් කරන්නේ. හරිම සරලව තේරෙනවනේ. නිෂ්පාදනයේ සඳහා අවශ්‍ය විවිධ යෙදවුම් තියෙනවානේ. අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, ඒ වගේ ඉන්ධන වෙන්න පුළුවන්. ඒ යෙදවුම් නිෂ්පාදන ආයතනයේ තෙක් ප්‍රවාහනයයි. ඒව භාවිතා කළ භාණ්ඩ නිෂ්පාදනය කළ නිපදවීමෙන් පස්සේ පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා වූ ප්‍රවාහය සමාන පද්ධතිය තමයි අදහස් කරන්නේ. ඒ කියන්නේ ප්‍රවාහයන් දෙකක් එකට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. එක ප්‍රවාහයක් තමයි අවශ්‍ය යෙදවුම් සැපයුම් කරුවන්ගෙන් නිෂ්පාදකයන් වෙත ගෙනීම. අපි ඉස්සෙල්ලා ඉන්බවුන්ඩ් කිව්වේ ඒකනේ. අනිත් ප්‍රවාහය තමයි නිපදෙව්වන් පස්සේ නිමැවුම් වෙළඳපොළ දක්වා ගෙන යාම. අපි ඉස්සෙල්ලා කතා කරේ ඒක තමයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික් කියලා. ඒ දෙකම එකවර වෙනවා. ඒ දෙකම එකවර වීම තමයි මේ සමබර වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය කියලා කියන්නේ. දැන් අපි හිතමු මම ලොජිස්ටික් ප්‍රොසෙස් එකේ ඉන්න ව්‍යාපාරිකයෙක්. ඒතර මම වෙළඳපොළට භාණ්ඩ සපයා දෙන එක තමයි මම කරන්නේ. හැබැයි මම නිපදවන්නේ. මම මොකද කරන්නේ? විවිධ නිෂ්පාදකයෝ සහ සැපයුම් කරවන සමග ගිවිසුම් ගහලා ඒගොල්ලන්ගේ මම භාණ්ඩ සපයා ගන්නවා. හරිනේ. එහෙනම් සපයාගෙන මොකද වෙන්නේ? අන්න එක චලනයක් වෙනවා. මොකද්ද? ඉන්බවුන්ඩ් කියන එක. මගේ ව්‍යාපාරය තුලට යෙදවුම් එනවා. නැත්නම් නිවි භාණ්ඩ එනවා. ඒ නිවි භාණ්ඩ මොකද කරන්නේ මම? එළිම අනිත් පැත්තට මම වෙළඳ පොළට බෙදා හරිනවා. එහෙනම් චලන දෙකක් මගේ ඇත්තේ තියෙනවා.
මම දැන් මේ නිපදවන්නේ නැත්තම් මම මේ කියන්නේ. හරිනේ. එහෙනම් නිමි භාණ්ඩ සප්ලයර්ස්ලාගෙන් සපය ගන්නයි ඒ භාණ්ඩ වෙළඳපොළ ගෙනියන්නයි. දෙපැත්තම තියෙනවනේ. ගෙනීමයි ගෙන යාමයි. ඒක තමයි සමබර කියන්නේ. එහෙම නැත්නම් මම නිෂ්පාදන ආයතනයක් නම් මම අමුද්‍රව්‍ය ඇතුළු විවිධ යෙදවුම් සැපයුම් කරෝගේ ගෙන්න ගන්නවා. හරිනේ. විවිධ යෙදවුම් ගෙන්නගෙන ඒකෙන් මම නිමි භාණ්ඩ හදනවා. හදලා ඒව වෙළඳපොළට බෙදහැරීමට කටයුතු කරනවා. එහෙනම් එතනත් මොකක්ද තියෙන්නේ? දෙපැත්තම තියෙනවා. මගේ අතට යෙදවුම් ගෙනීමයි මගේ අත නිමි භාණ්ඩ වෙළඳපොළට ගෙන යාමයි. දෙකම තියෙනවා. පැහැදිලිනේ? ඒක ඒ නිසා තමයි කියන්නේ සමබර වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය කියන්නේ ඒකයි. උදාහරණ තමයි Nestle, Unilever, MDK නිෂ්පාදන, විජය කුළුබඩු නිෂ්පාදන ආදී පාරිභෝගික භාණ්ඩ මේක වැදගත් වෙන්නේ පාරිභෝගික භාණ්ඩ වලටයි. ආදී පාරිභෝගික භාණ්ඩ සඳහා මෙම ක්‍රමය යොදාගත යුතුය. මොකද හේතුව මේ කියන භාණ්ඩ දැන් Unilever නිෂ්පාදන, Nestle නිෂ්පාදන, MDK සමාගමේ නිෂ්පාදන, විජය කුළුබඩු නිෂ්පාදන මේ ඔක්කොම බිහි කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය යෙදවුම් තියෙනවනේ. ඒ යෙදවුම් ගෙන්න ගන්න ඕන. විවිධ සැපයුම් කරෝගේ. හරිනේ. තමන් වෙත ගෙන්න ගන්න ඕන. ඒත් එක්කම ඒ අමුද්‍රව්‍ය ගෙනල්ලා නිමි භාණ්ඩ හදලා වෙළඳපොළට ගෙනියන්න ඕන. එහෙනම් අන්න ඒක තමයි කියන්නේ සමබර වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය කියන්නේ ඒකයි. යෙදවුම් අපේ නිෂ්පාදන ආයතනවලට ගේනවා නිමවුම් වෙළඳපොළ කරා ගෙනියනවා. පැහැදිලිනේ? දෙවැනි එක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. heavy inbound logistics system. heavy inbound. heavy කියන්නේ බරසාරයි සංකීර්ණයි. heavy කියන්නේ inbound කියන්නේ ව්‍යාපාර තුලට. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණයි. වෙළඳපොළට බෙදහැරීම සංකීර්ණ නැහැ. නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය හා සේවා සපයා ගැනීමට විවිධ ආයතන හා රටවල් සම්බන්ධ වීම නිසා ක්‍රියාවලිය සංකීර්ණ වන නමුත් අලෙවි කිරීමේ ක්‍රියාවලිය තරම් සංකීර්ණ නොවන පද්ධතියකි. තේරුණාද? මේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධතිය. හරිනේ? ඒ කියන්නේ නිපදවන්න අවශ්‍ය ද්‍රව්‍ය එකතැනකින් සපය ගන්න බෑ. සමහරට එකම රටෙන් සපය ගන්න බෑ. රටවල් කීපයකින් සපය ගන්න වෙනවා. අපේ රටෙන් ගත්තත් ආයතන කීපයකින් ගෙන්ව ගන්න වෙනවා. විවිධ ජාතීන්ට විවිධ සංස්කෘතීන්ට අයිති ව්‍යාපාර විසින් හදන දේවල් තමයි අපි අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්නේ. සංකීර්ණ නැම එතකොට සංකීර්ණයිනේ. තේරෙනවද? අනිසා ඒ කියන්නේ ඒ අවශ්‍ය ද්‍රව්‍ය හා සේවා සපය ගන්න විවිධ ආයතන හා රටවල් සම්බන්ධ වෙන නිසා ඒ ද්‍රව්‍ය සපයා ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. එනමුදු සපයගෙන නිෂ්පාදනය කළා අලෙවි කරන ක්‍රියාවලිය එච්චර සංකීර්ණ නෑ. හොඳ උදාහරණ තමයි ගුවන් යාන නිෂ්පාදනය. සංකීර්ණයි. ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමේදී ගුවන් යාන නිෂ්පාදන ඉංජිනේරුවන්ගේ පළවෙනි ඉලක්කය මොකද්ද? ගුවන් මගීන්ට උපරිම ආරක්ෂාව සැලසෙන ආකාරයෙන් ගුවන් යානය සැලසුම් කරලා නිපදවන එක. මගීන්ට ආරක්ෂාව වෙන මොනොත් වැඩක් නෑනේ. තේරුණාද? ඒතර ඒක සංකීර්ණයි. ඒක කියන්නේ මගී ආරක්ෂාව තහවුරු කරන ආකාරයෙන් ගුවන් යානය හදන්න ඕන නම් ඒ සඳහා විවිධ උපකරණ මෙවලම් ශිල්ප ක්‍රම භාවිතා කරන්න වෙනවා. ඒ උපකරණ මෙවලම් ශිල්ප ක්‍රම විවිධ ප්‍රදේශවලින් විවිධ රටවලින් සපය ගන්න සංකීර්ණ. එතකොට සංකීර්ණ. හැබැයි ගුවන් යානය නිෂ්පාදනය කළන් පස්සේ විකුණන ලේසි. උදාහරණයක් වශයෙන් වෙළඳපොලේ සාපේක්ෂව මිලට වඩා ටිකක් අඩු මිලක් නියම කරොත් එහෙම මේක අපි කියන්නේ උණු කැවුම ගැලවීම කියලා අලෙවි කිරීම සංකීර්ණ නෑ. සංකීර්ණ වෙන්නේ අලෙවි කළ හැකි මට්ටමේ. ඇත්තරම ගුවන් මගීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ගුවන් මගීන්ගේ හිත දිනා ගන්න පුළුවන්. නැත්නම් ගුවන් මගීන් පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. නැත්නම් ගුවන් මගීන්ගේ පිළිගැනීමට බඳුන් වන ගුවන් යානයක් නිෂ්පාදනය කරන එක තමයි අමාරු. ඒක සංකීර්ණයි කියන්නේ. ඊට පස්සේ විකුණන අලෙවි කරගන්න එක සිම්පල් සරලයි. තේරෙනවද? ඒක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ පද්ධතිය කියන්නේ ඒකයි. අපි ඊළඟ ක්‍රමේ බලමු. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයාට පත් කිරීම සංකීර්ණ පද්ධතිය. අර කිව්වේ නිෂ්පාදනෙත් එක්ක සංකීර්ණ. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයාට
පත් කිරීම සංකීර්ණ පද්ධතිය. heavy අර ඉස්සෙල්ල එක heavy inbound නේ. මේක heavy outbound. අරක නිෂ්පාදනයේ නැත්නම් නිෂ්පාදකයා දක්වා. නිෂ්පාදනයේ තෙක් සංකීර්ණ. මේක නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගික අතරපත් කිරීම සංකීර්ණ වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. heavy inbound logistic system. නිපදවීමෙන් පසු පාරිභෝගිකයා අතට ඉතා සුරක්ෂිත ලෙස පත් කිරීමට දාළ පද්ධතියකි. නිෂ්පාදනය කළන් පස්සේ පාරිභෝගිකයා අතර ගෙනන්නු ඉතාම දැඩි අවධානයක් යොමු කරලා ඉතා ආරක්ෂාකාරී ලෙස. ඒ කියන්නේ සුරක්ෂිත ලෙස පාරිභෝගිකයා අතර ගෙන යාමට නම් දැඩි පරිශ්‍රමයක් දරන්න ඕන වෙන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් තමයි මේක අදහස් කරන්නේ. උදාහරණයක් වශයෙන් මෙහිදී ඇසිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය ආදී කටයුතු ඉතා සුරක්ෂිත ලෙස සිදු කළ යුතුමයි. තේරුණාද? උදාහරණයක් වශයෙන් රසායනික ද්‍රව්‍ය සමාගම්වල රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම. රසායනික ද්‍රව්‍ය සමාගම්වල රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම. ඇසිරීම හා ප්‍රවාහනය විශේෂ අවධානයකින් හා පරිශ්‍රමයකින් සිදු කළ යුතු නිසා මෙම ක්‍රියාවලිය සංකීර්ණ වෙනවා. තේරුණාද? දැන් රසායනික ද්‍රව්‍ය කම්හලක නිපදවන රසායනික ද්‍රව්‍ය වෙළඳ පොළට එනම් පාරිභෝගිකයින්ට ගනුදෙනු කරනට ගෙනියන්න වෙනවා. හරිද? ඒ රසායනික ද්‍රව්‍ය ඇත්තටම ආරක්ෂාකාරී ලෙස අසුරන්න ඕන. අපි හිතමු ප්‍රවාහනය කරද්දී වැස්සට තිබුණොත් ගිනි ගන්නවා. අවුව ඇවිල්ලා වැඩි තාපයට භාජනය වුණොත් ගිනි ගන්නවා. පුපුරනවා. වැඩක් නැහැ. ඒ නිසා ඊටාම දැඩි අවධානය යොමු කරලා අවුවට වැස්සට දේශගුණයට හැම පැත්තටම හිතලා මැච් වෙන ආකාරයෙන් මේවා අසුරන්න ඕනේ. ඒ වගේ මේවා ගබඩා කරන්නත් ඕනේ එහෙම. ගබඩා කර තැබීමත් ඊටාම ආරක්ෂාකාරී. සම්පූර්ණයෙන්ම තාපය අධික ප්‍රදේශවලින් ගිනි ඇවිලෙන සුළු ප්‍රදේශවලින් ඈත් කරලා හුදකලා ප්‍රදේශවල තමයි මේක සුරක්ෂිත ගබඩා කරන්න ඕනේ. අනිත් එක ප්‍රවාහනය කිරීම. ප්‍රවාහනය කිරීමේදීත් පුංචි මිස්ටේක් එක පොඩි අත්වැරදීමක් තුලින් සමහරට ගිනි ගැනීම පිපිරීම ඇති වෙන්න පුළුවන්. තේරුණාද? අන්න ඒ වගේ නම් පාරිභෝගික මේවා මිලදී ගන්න පාරිභෝගික අතර ගෙන යාම සංකීර්ණ. ඒ නිසා තමයි කියන්නේ නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගික අතට පත් කිරීම සංකීර්ණ පද්ධතිය කියන්නේ ඒකයි. ඉන්ධනම හිතන්නකෝ. දැන් ඉන්ධන බොර තෙල් පදනම් කරන් ඉන්ධන පිරිපහදු කරලා ඉන්ධන ගබඩා කරනවනේ විශාල තෙල් සමාගම ලෝක ඕනම රටක. ඒ තෙල් සමාගමක් තෙල් පිරිපහදු කරලා භාවිතා කළ හැකි මට්ටමේ තෙල් බිහි කළාට පස්සේ ඒ තෙල් වෙළඳ පොළ හෙවත් පාරිභෝගිකයා අතට ගෙන යන්න. වෙළඳ පොළ හෙවත් පාරිභෝගිකයා අතට ගෙන යන්න මොනතරම් කැපකිරීමක් කරන්න ඕනද? හේතුව මොකද? ඉන්ධන වහා ගිනි ගන්නාසුළු ද්‍රව්‍යයක්. ඉන්ධන කියන්නේ වහා ගිනි ගන්නාසුළු ද්‍රව්‍යයක්. එhmenan අනිවාර්යයෙන්ම ඒ වහා ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය නිසා ඒවා අසුරද්දී ගබඩා කරද්දී ප්‍රවාහනය කරද්දී විශේෂිත අවධානයක් යොමු කරන්න වෙනවා. දැන් ගොඩක් වෙලාවට ඉන්ධන ප්‍රවාහනය කරන්න බවුසර්න යොදාගන්නේ. අර මම පුංචි කාලේ වගේ ඉන්ධන බැරල් වලට පුරවලා ලොරි හෝ ට්‍රක් රථවල අරන් යනවා. ඒ බැරල් එකේ මූඩිය තද කරලා නැහැ. මූඩිය ගැලවෙනවා. ඉන්ධන අපතේ යනවා. එපිට ඒ බැරල් පෙරලෙනවා පාරට. අනතුරුත් වැඩි. ඒක ගිනි ගැනීම ඇති වෙනවා. එහෙම වෙන්න බැරි වෙන්න තමයි මෙන්න මේ ඉන්ධන ප්‍රවාහනයට සාමාන්‍යයෙන් ප්‍රවාහන වියදම් වැඩි. සාමාන්‍ය වාහනයකට වඩා බවුසර වැඩි. ප්‍රවාහන වියදම් වැඩි වුණත් ආරක්ෂාකාරීව වෙළඳ පොළ ගෙන යා යුතු නිසා තමයි බවුසර කියන මාධ්‍ය දාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ නිෂ්පාදනයෙන් පස්සේ අවසන් පාරිභෝගික අතරපත් කිරීම සංකීර්ණ වූ පද්ධතිය කියන්නේ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය තමයි අදහස් කරන්නේ. හොඳම උදාහරණ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය, ඒ වගේම පුපුරන ද්‍රව්‍ය, රතිඤ්ඤ. අන්න රතිඤ්ඤ නිෂ්පාදක හිතන්නකෝ. රතිඤ්ඤ නිෂ්පාදකයෙක් වශයෙන් මම රතිඤ්ඤ නිෂ්පාදනය කරනවා. කලාට මම ඒක වෙළඳ පොළට ගෙන යනවා සුරක්ෂිත ලෙස. ප්‍රවාහනය කරද්දී ගිනි ගන්න පුළුවන්. වෙළෙන්සැල වල තියෙද්දී ගිනි ගන්න පුළුවන්. වෙළෙන්සැලක ආරක්ෂාකාරීව රැස් කර තබලා අලෙවි කළ හැකි මට්ටමට මම ඒක මාකට් එකට ගෙනියන්නට ඕන. ඒ නිසා තමයි විදේශවල ලංකාවේ තම අඩුවම අපි දකින විදේශවල රතිඤ්ඤ වැනි පුපුරුන් ද්‍රව්‍ය
මල් වෙඩි වගේ දේවල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෝ නිෂ්පාදකයෝ ඒවා පැක් කරන්න පාවිච්චි කරන ළමයි යකඩ පෙට්ටි අයන් බොක්සස් ලෑලි කඩදාසි පාවිච්චි කරන්නේ අයන් බොක්ස් එක ඇතුළේ තමයි එක එක බන්ඩ්ලෙන් බන්ඩ්ල ගබඩා කරලා තියෙන්නේ. බොහෝ වෙලාවට ඉතින් මොනවා හරි අපි තුමු ගින්දරකට අසු වුණා කියලා අපි තුමු සිගරට් බට්ටයක් වටනවා කියලා වැටෙන්නේ යකඩ පෙට්ටියෙන්නේ ගිනි ගැනීමක් වෙන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ මොකද හේතුව ඒ තරම් සූක්ෂම ලෙස ආරක්ෂාකාරී ක්‍රමානුගමනය කරමින් ප්‍රවාහනය කළොත් තමයි පාරිභෝගිකයාට තමන්ගේ අවුරුදු සමයේදී තමන්ගේ විනෝදාස්වාදය සඳහා හෝ තමන්ගේ සංස්කෘතිය අනුව සම්ප්‍රදායක් ඉටු කිරීමක් සඳහා හෝ රතුඤ්ඤාව පත්තු කිරීමක් වෙලා වෙන්නේ. හඬ එන්නත් එපෑනේ. හඬ නැති රචින්න වැඩක් නැහැනේ. හඬ ආරක්ෂා කරගන්නත් අනිවාර්යෙන් වැස්සෙන් තෙවෙන්නේ නැති වෙන ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවාහනය කරන්න සංකීර්ණයි. ඒක තමයි අදහස් කරන්නේ. හතරවන සහ අවසන් ක්‍රමය තමයි නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. රිවර්ස් ලොජිස්ටික් සිස්ටම් කියන එක. නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. නැත්නම් නිෂ්පාදිත අලෙවියෙන් පස්සේ භාණ්ඩාසේව අලෙවි කිරීමෙන් පස්සේ ආපසු ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. නිෂ්පාදිත අලෙවියෙන් පසු ඇසුරුම් හිස් භාජන අපතයන් ද්‍රව්‍ය තුනක් මං කිව්වා. ඇසුරුම් හිස් භාජන අපතයන් ද්‍රව්‍ය ආදී ද ආපසු රැගෙන ඒමට අදාළ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති මෙන්න දහස් වේ. එහෙනම් මේකේ වැඩ දෙකක් කරනවා. එකක් නිෂ්පාදිත පාරිභෝගිකයාට ගෙන යාමට ප්‍රවාහන හා සැපයුම් ජාලයක් හදාගෙන තියෙනවා. එන ගමනේ හිස් භාජන නැත්තම් අපතයන් ද්‍රව්‍ය නැත්තම් ඇසුරුම් ද්‍රව්‍ය ඇසුරුම පැකින් එක ආපසු රැගෙන එන්න ඕන. හොඳ උදාහරණයක් තමයි දැන් ගෑස් සිලින්ඩර් බෙදා හරින ලොරියකින් ගෑස් සිලින්ඩර් බෙදා හරගෙන යනවනේ. එනකොට මොකද කරන්නේ? එනකොට ඒගොල්ලෝ ගීසරේ ලබා දීපු ගෑස් සිලින්ඩර් වල හිස් භාජන නේ හිස් ඇසුරුම් ටික අරගෙන එන්න ඕන. ඒතර වැඩ දෙකක් කරනවා. ඒක තමයි මම අදහස් කරන්නේ නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති කියන්නේ ඒකයි. හරිනේ. නිෂ්පාදන වෙළඳ පොළට ගෙනියනවා ඇසුරුම් ද්‍රව්‍ය හිස් භාජන අපතයන් ද්‍රව්‍ය මොකද කරන්නේ? ආපසු රැගෙන ඒ කියන්නේ ආපසු එන අතරේ අදාළ නිෂ්පාදකයට නැත්නම් සපයුම් කරුට ගෑල සපයලා දෙන්න ඕනේ. උදාහරණ තමයි ගෑස් සමාගම් වල ගෑස් සිලින්ඩර් ආපසු ගෙන ආ යුතුයි. කියන්නේ බෑ. ඒ කියන්නේ පුරවන ලද ගෑස් අරන් යනවා එන ගම හිස් භාජන අරන් යනවා. දෙවැනි එක පරිසරයට හානි කර ඉවතලන ඇසුරුම් ප්ලාස්ටික් කෙනෙක් දේවල් හිතන්නකො ඇසුරුම් ද්‍රව්‍ය ආපසු රැගෙන ආ යුතුයි. පරිසරයට හානි කර ඉවතලන ප්ලාස්ටික් කෙන ඇසුරුම් වෙලෙන්දු ළඟ තියන්නේ. ඒවත් අපි අරගෙන මොකද කරන්නේ? අරගෙන නිෂ්පාදකයට බාර දෙනවා. එහෙනම් නිමි භාණ්ඩ අරන් ගියා අර වගේ අන්න විසි කරපු ප්ලාස්ටික් يعني පරිසරයට අහිතකර ඇසුරුම් ද්‍රව්‍ය අරගෙන ආවා. ඒල මොකද කරන්නේ? ඒවා එක්කෝ ජන ශූන්‍ය ප්‍රදේශවල ගිලගිනි තියෙනවා. එහෙම නැත්නම් රීසයික්ලින් කරනවා. ප්‍රතිචක්‍රීයකරණය කරනවා. ඒ කියන්නේ ඒ ප්ලාස්ටික් උණු කරලා නැවත ප්ලාස්ටික් බෝතලයක් හදන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය ලබා ගන්නවා. ඒතර පරිසරයට හානියක් වෙන්නේ නැහැ. ඒ දේ කරන්න ඒවා ගේන්නේ පේන ගේනවා. දැන් අපිට මේක නුහුරු වෙන්න පුළුවන්. නමුත් බටහිර රටවල දැකලා ඇති කියපු අය බටහිර රටවල සියලුම අපි දැන් හිතමු කූල් ඩ්‍රින්ක්ස් වගේ තියෙන ප්ලාස්ටික් බෝතල ඒ ප්ලාස්ටික් බෝතල වෙලෙන්සල් වල තියෙන වෙන භාජනයක් දාන්න බින් එකක් ඩස්බින් එකක් තියෙනවා දාන්න. හරිද? දැන් මම ඊළඟ වතාවේ ඊළඟ සතියේ අපේ හිතමු මේ භාණ්ඩ සපයන්න ආවන් පස්සේ ඒවා ලොරියෙන් අරගෙන යනවා. තියන්නේ අපිට කරදරයක්ුත් නැහැ පරිසරයට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ක්‍රමයක්. ඒ කියන්නේ භාණ්ඩ නිමි භාණ්ඩ අලෙවි කරලා හිස් භාජනය හෝ හිස් ඇසුරුම හරි අපතයන් ද්‍රව්‍යයක් නම් ඒවා ආපසු ප්‍රවාහනය කරනවා. ප්‍රවාහනය කිරීමෙන් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමකුත් කරනවා. ඔන්න වගේ ප්‍රධාන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති හතරක් තියෙනවා. මතකනේ? ඊළඟට අපි බලමු ප්‍රවාහන හා සැපයුම් සේවයේ ප්‍රයෝජන. මම කියන්නේ මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලියක් දියත් කරන්නේ කොහොමද කියලා අපි මේ උගන්වන්නේ සිලබස් එකක් ඒව තියෙනවා උසස් අධ්‍යාපන සිලබස් එක. ඒ ලෙවල් සිලබස් එකේ ඒක නැහැ. තේරුණාද? කොහොම හරි ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතියක් මගින්
වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය තත්ත්වයෙන් සපයා දීලා වෙළඳපොළ තෘප්තිමත් කිරීම තුළින් වෙළඳපොළ අප වෙත නැඹුරු කරගන්න හැකියාව ලැබෙනවා කියලා අපි මේ කරපු පුංචි පාඩම් කොටසෙන් තේරෙන්නේ නැති. එහෙනම් මේ ප්‍රවාහන සැපයුම් සේවා ක්‍රමය විධිමත්ව පවත්වාගෙන යනවා නම් වාසි කීපයක්ම ලැබෙනවා. එකක් තමයි නියමිත ද්‍රව්‍ය නියමිත වේලාවට. නියමිත ද්‍රව්‍ය නියමිත වේලාවට. නියමිත ද්‍රව්‍ය නියමිත වේලාවට නියමිත ගුණත්වයෙන් ලැබීම නිසා මෙහෙයුම් ක්‍රියාවලිය කාර්යක්ෂමව හා සුමටව සිදු කරන්න පුළුවන්. දැන් උසස් තත්ත්වයේ සැපයුම් ප්‍රවාහන හා සැපයුම් සේවාවක් උසස් ගණේ ප්‍රවාහන හා සැපයුම් සේවාවක් තියෙනවා නම් නියමිත ද්‍රව්‍ය අවශ්‍ය වේලාවට අවශ්‍ය ගුණත්වයෙන් ලැබීම නිසා මෙහෙයුම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සුමටව යනවා. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයක නම් නිෂ්පාදන ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. වෙළඳ ආයතනයක නම් භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. අඛණ්ඩව ගලාගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ප්‍රවාහන හා සැපයුම් සේවාව විධිමත් වෙන්නට ඕනේ. දැන් බලන්න සාමාන්‍ය සිල්ලර වෙළෙන්සලක අපි සමහර එළවලු ගන්න ගම එළවලු ඉවරයි. සමහරට බටර් වගේ භාණ්ඩයක් ඉවරයි. නමුත් සුපර් මාකට් එකේ තියෙනවනේ. හේතුව මොකද්ද? සාමාන්‍ය සිල්ලර වෙළඳුන්ට ඒගොල්ලන්ටම විශේෂිත වූ ප්‍රවාහන හා සැපයුම් සේවාවක් හදාගෙන නැහැ ඒගොල්ලෝ. බාහිර මාර්ගවලින් තමයි ඒගොල්ලෝ බාහිර සපය ගන්න. නමුත් සුපිරි වෙළෙන්සලක් කිව්වම ඒගොල්ලන්ටම අයිති ප්‍රවාහන පද්ධතියක් යොදාගෙන එයාටම ආවේනික ප්‍රවාහන හා සැපයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඒ සුපර් මාකට් එකේ එළවලු නැති වෙලාවක් නැහැ. මාළු නැති වෙලාවක් නැහැ. තේරෙනවද? ඒ වගේ එනම් සුපර් මාකට් එකේ වෙළඳාම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි එක තමයි නිෂ්පාදිත අඛණ්ඩව වෙළඳපොළට සැපීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. දැන් ප්‍රවාහන හා සැපයුම් සේවාවක් විධිමත්ව තියෙනවා නම් අඛණ්ඩව අපට ද්‍රව්‍ය එනවා. තේරෙනවද? අමුද්‍රව්‍ය එනවා. දැන් නිෂ්පාදනය කරන ආයතනයක් නම් අමුද්‍රව්‍ය එනවා. නිපදවල වෙළඳපොළට අඛණ්ඩව සපයන්න පුළුවන්. නැත්නම් නිපදවන්නේ නැති ආයතනයක් නම් සැපයුම් කරවන්ගෙන් අවශ්‍ය වෙලාවට ද්‍රව්‍ය සපයගෙන අවශ්‍ය වෙලාවට වෙළඳපොළට අලෙවි කරන්න පුළුවන්. ඒකෙන් මොකද්ද වෙන්නේ? පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන්. හරි වැදගත් දරුවනේ. මේ කිසියම් නිෂ්පාදිතයක් හෝ නිෂ්පාදිත කෙරෙහි පාරිභෝගිකයාගේ විශ්වාසය ලැබෙනවා කියන්නේ වෙනත් සහතික අවශ්‍ය නැහැ. වෙනත් තහවුරු කිරීම අවශ්‍ය නැහැ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද පාරිභෝගිකයා තුළ විශ්වාසය ඇති කරොත් මේ භාණ්ඩේ ගුණත්වය හොඳයි. අනික කවදාකවත් වෙළඳපොලේ හිඟ වෙන්නේ නැහැ. වෙළඳපොලේ ඕනතරම් තියෙනවා. කිසි කරදරයක් නැහැ. වැනි හැඟීම් එක්ක විශ්වාසයක් ඇති වුණොත් ඒ පාරිභෝගිකයා ඒ භාණ්ඩයේ පරිභෝජනයෙන් ගලවන්න බෑ. අපි කියවන්නේ භාණ්ඩයේ නිෂ්පදවන හෝ සපයන ව්‍යාපාරිකයාට ස්ථාවර වෙළඳපොලක් ඒ පාරිභෝගිකයන් ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රවාහන සැපයුම් සේවාව මගින් කලට වෙලාවට භාණ්ඩ සපයනවා. වෙළඳපොලේ භාණ්ඩ හිඟ නැහැ. අපිට පෝලිං නැහැ. පෝලිං වල ගිහිල්ලා ගන්න ඕනේ නැහැ. දැන් පෝලිං වල ගිහිල්ලා බඩු ගන්නවා කියන්නේ මොකද වෙන්නේ? විශ්වාසය විදවැටෙනවානේ. තේරෙනවද? විශ්වාසය විදවැටෙනවානේ. එහෙමනම් මෙතනදී පෝලිමක් ඇති වෙන්නේ නැහැ. මොකද අඛණ්ඩව සැපයුම කරනවා. අඛණ්ඩව මිලදී ගන්න පුළුවන්. එහෙනම් පාරිභෝගික විශ්වාසය. මොකද පාරිභෝගික විශ්වාසය කියන්නේ මං කියන්නේ ව්‍යාපාරිකෝ අලෙවිකරුවෝ ලබා ගන්න විශාලතම ජයග්‍රහණය තමයි පාරිභෝගිකයාගෙන් විශ්වාසය ආකර්ෂණය කරගන්නේ. කාටද? ව්‍යාපාරයට භාණ්ඩවල. ඒක මේකෙන් ලැබෙනවා. තුන්වෙනි එක තමයි නිෂ්පාදිතවල ගුණත්වය ආරක්ෂා කරගත හැකිවීම තුළින් වෙළඳපොළ පුළුල් වීම. දැන් ඇත්තටම ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලිය විධිමත් නම් ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලිය විධිමත් නම් නිමෙවුම් වල ගුණත්වය ආරක්ෂා වෙනවා. හරිද? ගුණත්වය ආරක්ෂා වෙනවා කියන්නේ වෙළඳපොළත් මොකද වෙන්නේ? පුළුල් වෙනවා. කොහොමද දරුවේ ගුණත්වය ආරක්ෂා වෙන්නේ? ඇයි? දැන් නිෂ්පාදකයා වෙත අමුද්‍රව්‍ය ගේනවනේ. අමුද්‍රව්‍ය ගේන්න අමුද්‍රව්‍ය මිලදී ගන්න තෝරගන්නේ හොඳම අමුද්‍රව්‍ය සැපයුම් කරුවෝ. තත්ත්වෙන් උසස්ම අමුද්‍රව්‍ය තමයි ගේන්නේ. අනික අවශ්‍ය වෙලාවට ගේනවා. අනික අමුද්‍රව්‍ය අපි තුමු ආහාර පාන මස් මාංශ වගේ ඒවා නරක නොවන ආකාරයෙන් සීතාගාර සහිත ප්‍රවාහන මාධ්‍යම් තියෙනවනේ. සීතාගාර සහිත ප්‍රවාහන මාධ්‍යම් මගින් ගේන්නේ. ඒ නිසා මේ මස් මාංශ නැවුම් ගතිය
ව්‍යාපාරට ගේනකම තියෙන. ඒ සීතාගාරවල දාලා ගේන. තේරුණාද? ඒ නිසා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය නිවැරදිව ආරක්ෂාකාරීව ප්‍රහාණය කරලා නිවැරදි නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය කිරීම තුළින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගුණත්වය ආරක්ෂා වෙනවා කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය වැඩි වෙලා, කැමැත්ත වැඩි වෙලා, ඉල්ලුම වර්ධනය වෙලා මොකද වෙන්නේ? පුළුල් වෙළඳාමක් නැත්නම් පුළුල් වෙළඳපොළක් දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දරුවනේ හතරවෙනි එක සියලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කිරීම නිසා නාස්තිය හා අපතය අවම වීම තුළින් පිරිවැය අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද දැන් විධිමත් ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා නම් සියලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණා? ඒ නිසා නාස්තිය අපතය අඩු වෙනවා. ඒ නිසා නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. පිරිවැය අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? පිරිවැය අඩු වෙනවා කියන්නේ මොකද? වෙළඳපොළ තුල උපය ගන්න පුළුවන් ලාභය වැඩි වෙනවා. ඇයි? පිරිවැය අඩු වෙනකොට පුළුවන් මිලක් ඉහළ මිලක් නියම කරන්න. ඉහළ මිලක් නියම කරාම මිලයි පිරිවැය අතර ලොකු ලාභ ආන්තිකයක් තියෙනවා. ඒ ලාභ ආන්තික අපිට ලොකු ලාභයක් උපයන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? සියලුම කාර්යයන් සැලසුම් සහගත වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙම ලැබෙනවා. ඒ නිසා නියමිත වේලාව තුලම නිපදවන්න පුළුවන්. හොඳම අමුද්‍රව්‍ය නිසා ගුණත්වයත් වැඩි වෙනවා. ඊළඟට නිපද වූ නිමැවුම් ටික අවශ්‍ය වෙලාවට වෙළඳපොලේ විකිණිය හැකි වෙලාවට ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ නිසාත් ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ආයතනයේ අපතය නාස්තිය අඩු වෙනවා. මොකද වෙළඳපොලට අනවශ්‍ය වෙලාවට භාණ්ඩ බෙදා හැරියොත් පාරිභෝගිකයෝ ගන්නෙ නැහැ. ඒක ආපහු මාකට් රිටර්න්ස් වශයෙන් බාර ගන්න වෙනවා. හරිද? එහෙනම් මොකද නාස්තියක් වෙන්නේ? අපත යාමක් වෙන්නේ. නමුත් වෙළඳපොලට අවශ්‍ය වෙලාවටම දැන් බේකරි නිෂ්පාදන කියන්නකෝ. උදේ 5 මාර වෙද්දී පාන් බනිස් වැනි බේකරි නිෂ්පාදිත වෙළඳසැල් වලට බෙදා හරින ක්‍රමවේදයක් හැදුවොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා. අපත යාමක් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රවාහන හා සැපයුම් සේවා කියෝ අපිට නිකන් හිතෙන්න පුළුවන් වෙලාවට බහණ්ඩගෙන අමුද්‍රව්‍ය ගෙනලා නිෂ්පාදනය කළ විකුණ නෑ. ඊට වඩා පුළුල්. මේකෙන් සමස්ත ව්‍යාපාරය සමස්ත කාර්යයන් හිතන්න ලිපිද්‍රව්‍ය ගෙනෙන්න පරක් වුණොත් කාර්යාලයට පමා වෙන්න පුළුවන්. ඉන්ධන ගේන්න පමා වුණොත් හරි ඉන්ධන ප්‍රමාණය අඩු වුණොත් එහෙම විදුලි ජනකයන්ට ජෙනරේටර්ස් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. විදුලිය කප්පාදු කරන කාලයකදී මොකද වෙන්නේ? අනිවාර්යයෙන් අපේ ජෙනරේටර්ස් වලට ඉන්ධන අපි හරියට ස්ටොක් කරගත්තේ නැත්නම් අපේ ජෙනරේටරේ තිබුණත් අපි ඒක ප්‍රයෝජන ගන්න නැහැ. නිෂ්පාදනය අනිටින්න පුළුවන්. අනිවාර්යෙන් නිෂ්පාදනය අඩපණ වෙනවා. තේරුණාද? ඒ නිසා නිෂ්පාදන අංශයට ඒ වගේ ප්‍රවාහන අංශයට දැන් ප්‍රවාහන අංශයට පවා අවශ්‍ය ස්පෙයා පාර්ට්ස් කල්ැතු ඕඩර් කරලා ගේන්න ඕනේ. අවශ්‍ය ඉන්ධන ආරක්ෂණ තොග සමග ගබඩා කරගන්න ඕනේ. ඒ දේවල් කරන්නත් මොකක්ද ඕනේ? ප්‍රවාහන සැපයුම් සේවා. එහෙනම් ආයතනයේ ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක පවා සුමටෝ ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? ප්‍රවාහන සැපයුම් සේවා නිසා. ගබඩාකරණය. ගබඩාවට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණ වලින් කල්ැතු ඕඩර් කරලා ගෙන්නලා රැස් කරලා ගබඩා කරන ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ මොකක් නිසාද? ඒත් ප්‍රවාහන සැපයුම් සේවා නිසා. ඒ වගේ නිෂ්පාදන අලෙවිකරණ මූල්‍ය මානව සම්පත් සියලුම අංශවල කටයුතු විධිමත්ව කෙරෙන්න මේ ප්‍රවාහන සැපයුම් සේවා ක්‍රියාවලිය බලපෑමක් වෙනවා. ඊළඟට 5 තරඟකාරීත්වයට ශක්තිමත්ව මුහුණ දීමට හැකියවීම. ඇත්තටම දරුවනේ විධිමත් ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලියක් තියෙනවා නම් අපි කර්මාන්තයේ සෙසු තරඟකරුවන්ට පෙර අපි වෙළඳපොළ ස්පර්ශ කරනවා. ඒක තමයි කියන එක. තරඟකරුවන්ට පෙර අපේ කර්මාන්තයේ ඉන්න සමගාමී තරඟකරුවන්ට පෙර අපි වෙළඳපොළ ස්පර්ශ කරනවා. අපි කල්ැතුව අවශ්‍ය වෙලාවට නිම්බි භාණ්ඩ ගේනවා. අමුද්‍රව්‍ය ගේනවා. වෙලාවට භාණ්ඩ නිපදවනවා. වෙලාවට භාණ්ඩ මාකට් එකට අරන් යනවා නම් මොකද වෙන්නේ? තරඟකරුවෝ හිතනකොට අපි මාකට් එක ස්පර්ශ කරලා ඉවරයි. අපි පාරිභෝගිකයාව අපේ ග්‍රහණයට හසු කරගෙන ඉවරයි. ඒ මොකක් නිසාද? කාර්යක්ෂම විධිමත් ප්‍රවාහන හා සැපයුම් සේවාවක් නිසායි. පැහැදිලිද? ඒ නිසා තරඟකරුවන් අභිබව අපට වෙළඳපොලේ ලොකු වෙළඳපොළ කොටසක් අත්පත් කරගෙන ජයග්‍රහී ව්‍යාපාරිකයෙක් වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබෙනවා.
ඊළඟ එක තමයි යන්ත්‍ර සූත්‍ර. සේවකයන් වෙනුවෙන් දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය. තේරෙනවද මේක? අක්‍රීය පිරිවැය. අක්‍රීය පිරිවැය අවම කරගන්න පුළුවන්. දැන් යන්ත්‍රෝපකරණ වලට ලොකු ආරම්භක ස්ථාවර පිරිවැයක් දරනවා. ඒව සවි කරන්න, නඩත්තු කරන්න විශාල පිරිවැයක් දරනවා. ඒ වගේම ශ්‍රමිකයෝ, සේවකයෝ බඳවගෙන පුහුණු කරලා ඉතා ඉහළ වැටුපක් ගෙවලා ඒගොල්ලෝ තියාගත්තම ඒගොල්ලන්ගෙන් අපට අනිවාර්යයෙන්ම ඉහළම ඵලදායීතාවක් ලැබෙන්න ඕනේ. සේවකයාගෙන් ඉහළම ඵලදායීතාවක් ලබන්න නම් සේවකයන්ට වැඩ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, ආයුධ, මෙවලම්, ආහාර පාන සියල්ලම කලට වෙලාවට සපයන්න ඕනේ. එහෙම අමුද්‍රව්‍ය පමා වුණොත්, අමුද්‍රව්‍ය එන්නේ දවස් 5ක් පමා වුණොත්, දවස් 5ේම සේවකෝ නිකන්. අන්න සේවකයන්ට වැටුපක් ගෙවනවා දවස් 5කට. සේවකයාගෙන් ඵලදායීතාවක් ලබන්නේ නැහැ. ඒකයි අක්‍රීය පිරිවැය කියන්නේ. යන්ත්‍රෝපකරණ වලට අපි මුදලක් යට කරලා තියෙනවා. දවස් 5ක්ම යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. වහලා තියෙනවා. ඉතින් අමුද්‍රව්‍ය නැහැනේ. එහෙනම් මොකද වෙන්නේ? අන්න යන්ත්‍රෝපකරණ වලට ඒ කියන්නේ වැඩ නොකරන කාලයක් සඳහා අපි යන්ත්‍ර වලට පිරිවැයක් දරලා තියෙනවා. ඒ කියන්නේ යන්ත්‍ර වලින් කිසිම ඉපැද්දවීමක් නොකර අපි පිරිවැයක් දරලා තියෙනවා. අන්න අක්‍රීය පිරිවැය. නමුත් ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලිය විධිමත් නම් එහෙම වෙන්න බෑනේ. අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වෙලාවට එනවා. ආරක්ෂණ තොග සමග ගබඩා කරන තියන් ඉන්නවා. ගබඩාවෙන් අවශ්‍ය වෙලාවට නිකුත් කරනවා. නිෂ්පාදනය කරනවා. එහෙනම් යන්ත්‍ර සූත්‍ර කොයි වෙලෙත් වැඩ. ශ්‍රමිකයන් පැයට නම් පැය 8 වැඩමුළුවේ මේගොල්ලෝ වැඩ කරනවා. අක්‍රීය පිරිවැයක් නැහැ. ලොකු වාසියක් ඒක. පැහැදිලිනේ? ඊළඟට 7 වෙනි එක අපද්‍රව්‍ය කළමනාකරණයේ නිසි පරිදි සිදුවීමෙන් ගැටලු මතු නොවීම. උදාහරණ පරිසර දූෂණ චෝදනා බැහැර වෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණයක් මේක වෙනවනේ. දැන් ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලියක් මගින් අපද්‍රව්‍ය නැති වෙනවද පරිසරයේ කියලා නිකන් ප්‍රශ්නයක් නෝ නැති වෙනවා. අපි කියුවේ දැන් සමහර භාණ්ඩ අපි හිතමු කිසියම් පානය කළ හැකි කිරි බීම වර්ගයක් ප්ලාස්ටික් බෝතල් ඇසුරුම් කරලා තමයි වෙළඳපොළ බෙදා හරින්නේ. ඒ ප්ලාස්ටික් ඇසුරුම් පරිසරයට එක්කොරොත් තමයි පරිසර දූෂණය වෙන්නේ. නමුත් විධිමත් ප්‍රවාහන සැපයුම් සේවා ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනකොට සැපයුම්කරු සිල්ලර් වෙළඳුන් දැනුවත් කරනවා. ඒ අනිවාර්යයෙන්ම පානය කළ විසිකරන ප්ලාස්ටික් බෝතල වෙනම බින් එක දාන්න. බින් එක උසමහට ආයතන ගානේ දානවා. කොහෙද දාන්න ඕනේ නැහැ එතකොට. ඒක ලිඩ් එකකුත් තියෙනවා, පීනුකුත් තියෙනවා වහන්න. සතිපතා එකයි වෙල මොකද කරන්නේ? කලෙක් කරගෙන යනවා. ගිහල එක්කෝ ගිනි තෙල විනාශ කරන්න පුළුවන් එකක්. ඒ ගිනි තෙල විනාශ කරනවා. ගිනි තිබ්බම වායු ගෝලයට අනවශ්‍ය ඒ කියන්නේ මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර වායු එකතු කරනවා කියලා හැඟීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එහෙම නොකර රීසයිකල් කරනවා. ප්‍රතිචක්‍රීය කරන. ඒ කියන්නේ ප්ලාස්ටික් හදන්න අවශ්‍ය මුල් ද්‍රව්‍ය නැවත සකසා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? පරිසරයට හානියක් නැහැ. එහෙනම් මේ අවශ්‍ය යෙදවුම් ගෙන්නගෙන වෙලාවට නිමෙවුම් වෙළඳපොළට ගියාම විතරක්ම නෙවෙයි. මේ තේරෙනවා. ඉන් එහාට මේ ප්‍රවාහන සැපයුම් සේවා කියන ක්‍රියාත්මකයි. තේරෙනවද? ඉන් එහාට ප්‍රවාහන හා සැපයුම් සේවා කියන ක්‍රියාත්මකයි. උදාහරණයක් වශයෙන් අපි හිතමු රාත්‍රී වැඩමුළුවක් කරනවා කියලා හදිසි රාත්‍රී වැඩමුළුවක් කරනවා නම් හදිසිය තියෙනවා. අපිට හදිසිය ඇනුමක් ආව. හොඳට අහගන්න. හදිසිය ඇනුමක් ආව මේ අද උදේ. ඒතර හෙට ඒ ඇනුම ඉෂ්ට කරන්න ඕන. අද සේවකයෝගේ කැමැත්ත විමසලා බලෙන් නොවේ වැඩ කරන්න කියන රැලි වෙනකන්. කෑම දෙන්න ඕන අනිවාර්යයෙන්. කෑම බීම දෙන්න එපා. මොකද කරන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය රසවත් ගුණවත් කෑම 100කට 200කට සොයා ගන්න අපි ස්ටෑන්ඩ් බයි සැපයුම් කර හොයාගෙන ඉන්නවා. අටක් ගාලා අපි ගෙන්නත් කෑම දුන්නා. එහෙනම් සේවකයෝ තෘප්තිමත්. එතන හදිස්සියේ වැඩ කරන්න සේවකයෝ යොදාගත්තා. ජරා කෑම කන්න උනා කියලා සේවකයන් කලකිරීමක් නැහැ. හොඳ කෑම වේලක් රසවත් ගුණවත් කෑම වේලක් කෑව කියන සිත පිරිච්ච තෘප්තියක් තියෙනවා. සිත පිරිච්ච තෘප්තියක්. සිත පිරුණු සේවකයන්ගෙන් උපරිම ශ්‍රම ඵලදාවක් ලැබෙනවාමයි. තේරුණාද? ඒ වගේ බලන්න ඉතන සේවක අභිප්‍රේරණය. ඒ සේවක අභිප්‍රේරණයක් කරන්න ඉවහලුනේ මොකද්ද? ප්‍රවාහන සැපයුම් සේවා. ප්‍රවාහන සැපයුම් එනම් මම නැවත කියනවා ප්‍රවාහන සැපයුම් සේවා කියන්නේ අමුද්‍රව්‍ය ගේන්නයි නිමි භාණ්ඩ වෙළඳපොළ ගෙනියන්නයි කියන සරල ක්‍රියාවලි දෙක පමණක් කරන එකක් නොවේ. තේරෙනවද? ප්‍රවාහන සැපයුම් සේවා විධිමත්ව තියෙනවා නම් කම්මලේ නිෂ්පාදන කටයුතු, කාර්යාලයේ
කළමනාකරණ කටයුතු, පරිපාලන කටයුතු, ගබඩාවේ ගබඩා කරන කටයුතු, ප්‍රවාහනංශයේ ප්‍රවාහන සේවා කටයුතු හැම කටයුත්තකටම මේක බලපෑමක් වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි අන්තිමට කියවෙන් හිටියේ අපද්‍රව්‍ය පරිසරයට එක් නොකර ආපසු ගෙන එන්නත් වැඩ පිළිලක් තියෙනවා. ඒ නිසා පරිසර දූෂණ චෝදනාව නිදහස් වෙනවා. අවසන් ප්‍රයෝජනය තමයි කර්මාන්තය තුල නායකයා බවට පත්විය හැකි වීම. කර්මාන්තය තුල නායකත්වයක් ගන්න පුළුවන්. ඇයි? සෙසු තරංගකාරී ව්‍යාපාරිකයෝ විධිමත් ප්‍රවාහනා සැපයුම් සේවා ක්‍රමවේදයක් අනුගමනය නොකරනවා නම් එවන් පරිසරයක් තුල අපි සලකා බලන ව්‍යාපාරිකයා විධිමත් ප්‍රවාහනා සැපයුම් සේවා පද්ධතියක් ක්‍රියාත්මක කරද්දී මොකද වෙන්නේ? ඒ ව්‍යාපාරයේ සෑම දෙයක්ම සෑම කාර්යයක්ම නිවැරදිව ඉෂ්ට වෙනවා. වඩා ගුණාත්මක නිමෙවුම් පාරිභෝගික අතර යනවා. පාරිභෝගික විශ්වාසය පහසුවෙන් දිනා ගන්නවා. ඔවුන්ගෙන් ඉහළ ඉල්ලුමක් ලැබෙනවා. විකුණුම් සහ ලාභ ඉහළ යනවා. තවත් මොනවද? එහෙනම් කර්මාන්තය තුල නායක වෙන්නේ කවුද? මේ ව්‍යාපාරිකයා. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රවාහන හා සැපයුම් සේවා කියන්නේ දරුවනේ පටු ක්‍රියාවලියක් නොවේ කියන එක නුලුවේ තියෙනවා. බොහොම පුළුල් ක්‍රියාවලිය. සමස්ත ව්‍යාපාරික වපසරිය ඉතා ඉහළට ඔසවා තබන්න. සමස්ත ව්‍යාපාරික පසුබිම ඉතා ඉහළට ඔසවා තබන්න හේතු වන ප්‍රධානම ක්‍රියාවලියක් තමයි ප්‍රවාහන සැපයුම් සේවා කියලා කියන්නේ. මතකනේ මම මේ පාඩම් ඒකකයේ තුල පුංචි මේකකයක් මේක පුංචි උනාට මතකනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඊටත් එහා අපි හිතමු ආචාර්ය උපාධිකදී පවා මේක පුළුල් විෂයක් ඔබට කරන්න තියෙනවා. මේ හඳුන්වා දීමක් විතරයි. මම ආසයි මේ පාඩම තවත් පුළුල්වා කරන් තිබ්බනම්. අපි අද මේ පරිච්ඡේදයෙන් කතා කරේ එතකොට ප්‍රවාහන හා සැපයුම් සේවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය විවිධ දේවල් හොඳම සැපයුම් කරුවන්ගෙන් අඛණ්ඩව සපය ගන්න ක්‍රමවේද හදාගන්න එකයි නැත්නම් විසුම හදාගන්න එකයි හදාගෙන වඩා කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රම මගින් ඒවා අවශ්‍ය වෙලාවට ලබා ගන්න එක සහ ඒවා නිමි භාණ්ඩ බවට පත් කරලා අවශ්‍ය වෙලාවට කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් මගින් අඛණ්ඩව බෙදා හැරීමෙන් වෙළඳපොළ වුවමනා තෘප්තිමත් කර ව්‍යාපාර ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම තමයි මේ පාඩමෙන් අපි සාකච්ඡා කළේ. ඊට අමතරව අපි කිව්වා ප්‍රධාන ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති දෙකක් ගැන මතකයිනේ. එකක් තමයි ඉන්බවුන්ඩ් ලොජිස්ටික් සිස්ටම් එක, අනික අවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස්. ඒ කියන්නේ ව්‍යාපාරයේ තුලට එන ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති, අනික ව්‍යාපාරෙන් පිටතට ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. දැන් කර්මාන්ත ශාලාවක් නම් අපි සලකා බලන ව්‍යාපාරය අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් කරනගෙන් ව්‍යාපාරෙන් ගෙන්න ගන්න ඕනේ. ඒ සඳහා අනුගමනය කරන ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය තමයි අපි ඉන්බවුන්ඩ් කියලා කියන්නේ. ව්‍යාපාරය තුලට ඒ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කරලා වෙළඳපොළට අලෙවි කරන්න ඕනේ. අලෙවි කරන වෙළඳපොළ ගෙනියන්න ඕන අවශ්‍ය වෙලාවට. ඒ සඳහා අනුගමනය කරන ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය තමයි අවුට්බවුන්ඩ් නැත්නම් ව්‍යාපාරෙන් පිටතට යන ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය කියලා කියන්නේ. ඊට අමතරව අපි කතා කරන්නේ මේ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති 4ක්. මතකනේ? පළවෙනි එක තමයි සමබර ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. බැලන්ස් ලොජිස්ටික් සිස්ටම්. ඒ කියන්නේ මොකද්ද? කර්මාන්ත ශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපය ගන්න ඉන්බවුන්ඩ් සිස්ටම් එක ක්‍රියාත්මක කරනවා. ඒකේ නිමි භාණ්ඩ හදලා වෙළඳපොළට ගෙනියන්න අවුට්බවුන්ඩ් දෙකම තියෙනවා. ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් දෙකම තියෙනවා. ඒක තමයි සමබර කියන්නේ. අනික නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සංකීර්ණ වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සංකීර්ණ වූ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය යෙදවූ තාක්ෂණය, සමහරට මානව සම්පත් වැනි දේවල් රටවල් කීපයකින් සපයා ගන්න වෙනවා. රටවල් කීපයක ව්‍යාපාරිකයන් කීපයක් එක්ක අපිට ගිවිසුම් ගහන්න වෙනවා. හරිම පරිස්සමින් කරන්න ඕන. හරිම පරිස්සමනේ. ඒක බොහොම සංකීර්ණයි. අන්න එහෙනම් ඒකට කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සංකීර්ණ වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. අනිත් එක තමයි පාරිභෝගිකයා අතට පත් කිරීම. මතකනේ? පාරිභෝගිකයා අතට පත් කිරීම සංකීර්ණ වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. ඒ කියන්නේ ඇතැම් නිෂ්පාදිත නිපදෙව්වට පස්සේ පාරිභෝගිකයා අතට ඉතා ආරක්ෂාකාරී ලෙස සපයන්නට ඕනේ.
උදාහරණයක් වශයෙන් රසායනික ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, රතිඤ්ඤ, තේරෙනවද? ඉන්ධන වැනි දේවල් අනිවාර්යයෙන්ම ඉන්ධන වැනි දේවල් පැහැදිලිවම වහා ගෙනි ගන්නා සුළුයි. පිපිරෙන සුළුයි. ඒවා ඊටාම සුරක්ෂිත ලෙස සමහර ගැස්සෙන්නේ නැති වෙන්න ප්‍රවාහනය කරන්න ඕනේ. සුරක්ෂිත ඇසුරුම් මත ඇසුරුම් කරලා ප්‍රවාහනය කරන්න ඕනේ. ඒවා ගබඩා කිරීමේදීත් වෙළෙන්සැල් වලට උපරිම ආරක්ෂාවක් සැලසෙන ආකාරයෙන් ගබඩා කරගෙන උපදෙස් අපයන්න හරිම සංකීර්ණයි. හරිනේ. හතරවෙනි එක තමයි අපි කිව්වේ භාණ්ඩ බෙදා හැරීමෙන් පස්සේ ආපසු ප්‍රවාහය සමග භාණ්ඩ බෙදා අලෙවීමෙන් පස්සේ ආපසු ප්‍රවාහය සහිත ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය. දැන් සමහර භාණ්ඩ අපි බෙදා හැරියන් පස්සේ අපිට සිදුවන එක ඇසුරුම ගේන්න. ඇසුරුම තියාගන්න බෑ. තේරුණාද? සමහර භාණ්ඩ බෙදා හැරියන් පස්සේ අපි මේ භාණ්ඩ පරිභෝජනය කරලා ඉවතලන දෑ. ඉවතලන දෑ පරිසරයට හානි කරා ඒවා අපිට ගේන්න වෙනවා. ගෙරළ එක්ක විනාශ කරන්න නැත්නම් ප්‍රතිචක්‍රීයකරණය කරන්න. එහෙනම් අන්නේ වගේ ප්‍රධාන ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති හතරක් කතා කරා. හොඳට මතක තියාගන්න මේ විශේෂ නිර්දේශ අලුත්ෙන් එකතු මේ ඒකකයෙන් ප්‍රශ්න අහන්නේ ඉස්සරහටයි. තාම ප්‍රශ්න අහන්න පටන් ගත්ත විතරයි. ඒ නිසා 2022 23 කරන අයට මේ අපි අද දවසේ කරපු පරිච්ඡේද මේ පරිච්ඡේදයේ අතිශය වැදගත් පරිච්ඡේදයක් වෙනවා ඇති. අපි ඉදිරි පරිච්ඡේදයක් මගින් විභාගවලට දැනට යොමු වෙච්ච ප්‍රශ්න සහ ඉදිරියේදී අනිවාර්යයෙන්ම යොමු වෙන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්න කීපයක් මගිනුත් ඔබ තවදුරටත් විෂය දැනුම අතින් සන්නද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.